නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරනු ලබන්නේ කෑගල්ල කෙසෙල්වතුගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් දිලාන් නිරෝෂණ, ලක්මා රාජකරුණා, අමිල රාජකරුණා යන පින්වතුන්ලා සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලුම ඥාතීනුත්, සනුකී ජයවික්‍රම දියණිය, රූපා නිශ්ශංක මහත්මිය, ඒ වගේම කෑගල්ල ගලිගමුවේ පදිංචි ලාල් අත්තනායක මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාත් ඒක රාශී වෙලයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි මේ ධර්ම දානයන් සිදු කරන්නේ, සද්ධර්මය ශ්‍රවණය කරන්නේ නානාවිධ ආකාරයෙන් සංගරුවන ඇසුරු කරගෙන අපි පින් රැස් කරගන්න උත්සුක වෙන්නේ අපේ ජීවිතයේ සැනසීමක් උදෙසා. ධර්මයේ මුණ නොහැග්ගෙච්චි එහෙම මිනිස්සුත් සැනසීම කියන එක හොයනවා එක එක විදිහට. මේ ලෝකයේ යම් යම් දේශාන්තරවල යම් යම් මිනිස්සු වාසය කරනවාද, ඔය හැම මිනිසෙක්ම සැනසීම හොයනවා. මිනිස්සු විතර නෙමෙයි පින්වතුනේ, දෙවියන්, බඹුන්, මේ හැම දෙනා සැනසීම හොයනවා. නිරිසත්තු සැනසීම හොයනවා. පෙරේතයෝ සැනසීම හොයනවා. තිරිසන් ලෝකේ සැනසීම හොයනවා. කොටින්ම කියනවා නම් සියලු සත්වයෝ සැනසීම හොයනවා. සංසාර ගමනේ සැරිසරසර සැනසීම හොයනවා. හැබැයි සැනසීමක් නැති තැනකමයි සැනසීම හොයන්නේ. මහා ගින්නක් මැද සිසිලසක් හොයනවා වගේ. ඉතින් සැනසීම හොයන හදවත්වලට සැනසීම හැබෑවටම උදා කළේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ සැනසිල්ල උදා කරගෙන, සැනසිල්ල සාක්ෂාත් කොට ලෝකයට සැනසිල්ල දන් දුන්නා. සැනසීම දන් දීපු නිසා අපි බුදුරජාණන් වහන්සේට කියනවා සැනසිලි දායකයන් වහන්සේ. ඉතින් මේ සැනසිලි දායකයන්න් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ නිරන්තරයෙන් සැනසීම පිණිස උපකාරී කරගත්ත ගාථා 4ක් අද අපි මේ දේශනාවේදී ඉගෙන ගන්නේ. දේශනාව ගැන කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. සැනසීම පිණිස ගාථා 4ක්. මේ සැනසීම පිණිස කියා දෙන මේ ගාථා 4 පින්වතුනේ බ්‍රහ්මයෝත් සැනසීම පිණිස පාවිච්චි කළා. බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම ලෝකේ කතා කරපු, නිතර මතක තියාගෙන හිටපු ගාථා 4ක්. ඊළඟට දෙවිවරු දෙව්ලොවදී සැනසීම පිණිස මේ ගාථා පාවිච්චි කළා. දෙවිවරු හරියට කතා කර කර මතක තියාගෙන හිටපු ගාථා 4ක්. මේ මනුස්ස ලෝකයේ බුද්ධිමත්, ඥානවන්ත, පින්වන්ත මිනිස්සු මේ ගාථා 4 මතක තියාගෙන මේ ගාථා 4 නිතර සජ්ජායනා කර කර අරුත් මෙනෙහි කර කර සැනසීම ලැබුවා.
සැනසීම කියන දේ තමන්ගේ ජීවිතයට සමීප කර ගත්තා. මේ ගාථා මොනවාද? බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනා කළේ මෙහෙම. අතීතං නාන් වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනංතං අපත්තංච අනාගතං. අතීතං නාන් වාගමෙය්‍ය, අතීතය වැළඳගෙන ආස්වාදයෙන් ජීවත් වෙන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං, ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතය පතන්නේ නැහැ. යද අතීතං පහිනන්තං, යම් මේ අතීතයක් ඇද්ද එය අවසන් වූවකි. අපත්තංච අනාගතං, අනාගතය තාම පැමිණිලා නැත. දෙවෙනි ගාථාව. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහයේ. යම් දෙයක් වර්තමානයේ තුල තිබෙනවද ඒ අවස්ථාවේදී නුවණින් විමසලාම කටයුතු කරනවා. අසංහීරං, කෙලෙස් වලට ඇදිලා යන්නේ නැහැ. අසංකුප්පං, කෙලෙස් එක්ක එකතු වෙලා ඇවිස්සලා වාසය කරන්නේත් නැහැ. තං විද්වා මනුබ්‍රෝහයේ, ඔය ආකාරයෙන් තමයි විද්වා කියලා කිව්වේ නුවණැත්තා. ඥානෙ තියෙන කෙනා, නුවණ තියෙන කෙනා ඕන් ඔය විදිහටයි තමන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් විදසුන් වඩන්නේ. ප්‍රඥාවෙන් බලන්නේ ඔහොම. තුන්වෙනි ගාථාව. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා. අජේව කිච්ඡං ආතප්පං. මම හිතන්නේ පින්වතුන්ලා මේ ගාථා හතරේ ඔන්න ඔය ගාථාව නම් අහලා තියෙනවා නේ. අදමයි වීරිය කළ යුත්තේ. කෝජඤ්ඤා මරණං සුවේ, මරණය හෙට පැමිණියදෝ කියා කවුද දන්නේ? නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා. මහත් වූ සේනා ඇති මාරයා සමග අප කිසිවෙකුත් ගිවිසුමක් ගසා නැත. හතරවෙනි ගාථාව. ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතං දිතං තං වේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනි. ඕන් ඔය ආකාරයෙන් යම් කෙනෙක් හොඳ කෙලෙස් තවන වීරියකින් රෑදවල් කියලා බලන්නේ නැතුව කම්මැලි නොවි ධර්මයේ හැසිරෙනවා නම් ඒ කාන්තේම ඔහු වාසය කරන්නේ සුන්දර හුදකලාවක කියලයි මුනිවරුණන් කියන්නේ. ඒ කෙනාගේ ජීවිතේ සුන්දරයි. සුන්දර කියලා කියන්නේ සැනසෙලා. එයා බ්‍රහ්මීක් වෙන්න පුළුවන්. මේ ගාථා හතර කියාපු විදිහට නම් ජීවිතේ ගත කරන්නේ එයා සැනසෙලා. එයා දෙවියෙක් වෙන්න පුළුවන්. මේ ගාථාවල කියා දීපු ආකාරයෙන් නම් ජීවිතේ ගත වෙන්නේ එයා සැනසෙලා. එයා මිනිසෙක් වෙන්න පුළුවන්. මේ ගාථාවල කියා දීපු පිළිවෙලට නම් එයා ජීවිතේ ගොඩනගා ගන්නේ එයා සැනසෙලා. ඉතින් මේ ලෝක තුنين පරිබාහිරව අපිට ඕක කතා කරන්න බෑනේ. සැනසීම උදා කර ගන්නට අවකාශ තියෙන්නේ මේ සුගතිවල විතරයි. ඉතින් කොහොමද මේ ගාථා ඔස්සේ අපි සැනසීම උදා කරගන්නේ? කොහොමද මේ අතීතයත් එක්ක අනාගතේ පැතුණුත් එක්ක මේ වර්තමානයේ තුල ජීවත් වෙන මේ ජීවිත කතාව සැනසීමක් එක්ක අපි ගොඩනගා ගන්නේ? අපි පින්වතුනේ ජීවිතය ගත කරනකොට අපිට කියන්න බෑ අනාගතය ගැන හිතන්න එපා කියන්න බෑ.
ඇයි හේතුව? අපි අනාගතය ගැන යම් යම් සිතුම් පැතුම් එක තමයි ජීවිතේ ගොඩනගාගෙන යන්නේ නේ. ඊළඟට අපිට කියන්න පුළුවන් කමක් නැහැ අනාගතය ගැන මේ හිතවිල්ලක්වත් හිතන්න එපා කියලා. අතීතේ ගෙවිච්චා ගැන හිතවිල්ලක්වත් හිතන්න එපා කියලා අපිට කියන්න බෑ. ඇයි හේතුව? අතීතයේ සම්බන්ධයෙන් අපේ හිතේ ඇදී යනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න උවමනයි මෙහෙම කොහොමද ජීවිතයක් ගොඩ නගන්නේ? මෙහෙම ජීවිතයක් ගොඩ නගා ගන්නේ කොහොමද කියලා එහෙම ජීවිතයක් ගොඩ නගාගත්ත මුනිවරයෙක් කියා දීපු ලස්සන පරයයක් අපි ඉගෙන ගන්නේ. ඒ මුනිවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ. මේ සම්බුද්ධ ශාසනයේ කෙටියෙන් දේශනා කරන ධර්මයන් අර්ථ වශයෙන් විග්‍රහ කිරීමෙහිලා අතිශයින්ම දක්ෂ වූ මුනිවරයන් වහන්සේ. සම්පූර්ණයෙන්ම රත්තරන් පාට ශරීරයක් තිබ්බ නිසාම මහා කච්චායන කියලා නම් ලද ඒ සොඳුරු මුනිවරයන් වහන්සේ තමයි මේ ලස්සන ධර්ම විග්‍රහය කළේ. මේ ගාථා 4 විග්‍රහ කළා. අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ විග්‍රහය කළේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට පැමිණිලා මේ ගාථා 4 ඇහුවා පින්වතුනි. මේ ගාථා 4 ඒ භික්ෂුන් වහන්සේලා මතක තියාගෙන හිටියා. මතක තියාගෙන ඉඳලා මේ ගාථා 4 මහා කච්චායන මහරහතන් වහන්සේට කිව්වා. කියලා අවසානයේ භික්ෂුන් අහනවා අනේ ස්වාමීනි මේ ගාථා 4 අපිට අර්ථ විග්‍රහ වශයෙන් විස්තර කරලා දැනගන්න ඕන. ස්වාමීනි අපිට පහදලා දෙන්න කිව්වා. එතකොට මහා කච්චායන නම් වූ ඒ මහා සොඳුරු මුනිවරයා අර භික්ෂුන්ට කියනවා මෙහෙම. ආයස්මතුනි ඔබ වහන්සේලා ගැන මට හිතෙන්නේ හරියට මේ වගේ. මිනිස්සෙකුට අරටුවකින් ප්‍රයෝජනයක් උවමනා වුණා. ඒ උදෙසා හොඳ අරටුවක් හොයාගෙන මේ මිනිස්සු කැලේට ගියා. යද්දී මේ මිනිසුන්ට හම්බුණා ආයස්මතුනි හොඳ සුවිශාල මේ වෘක්ෂයක්. ඒ වෘක්ෂේ හොඳ අරටුවක් තියෙනවා. ගහට තට්ටුවක් දාලා බැලුවා හොඳට අරටුව තියෙන ගහක්. බොල් හඬවල් ඇහෙන්නේ. අරටුව හොඳ මහත දෙහෙත ගහක් හම්බ වුණා. ඒ ගහ හම්බ වෙලා තියෙද්දී මේ මිනිස්සු කොළ අතු වලින් අරටුවක් හොයන්න මහන්සි ගත්තා. ආයස්මතුනි මට ඔබ වහන්සේලා ගැනත් හිතෙන්නේ ඕන් ඔය වගේ. ඇයි එහෙම කියන්නේ? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන් නුවර දෙවුරන් වෙහෙරේ වැඩ ඉදිද්දී මහා හිරු මණ්ඩල පායා තියෙද්දී ඇයි ඔය ධර්මාර්ථය විග්‍රහ කරගන්න මං ළඟට ආවේ කියලා ඇහුවා. බලන්න රහතන් වහන්සේලා මුනිවරු ශාස්ත්‍රුන් වහන්සේ සමීපයටම යොමු කරන අසිරිය බලන්න. හැබැයිම රහතුන් ගැන හැබෑවටම හිත පහදවන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම සරණ යන්න. ඒ හැබෑ රහතුන්. එතකොට අර භික්ෂුන් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියන කාරණේ අපිට තේරෙනවා. අපිට ශාස්ත්‍රුන් වහන්සේ කියමුත් මේ කාරණේ විමසා දැනගන්න පුළුවන්. ඒ වුණත් මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ බොහෝසේ වර්ණනා කරපු කෙනෙක්නේ. අනේ ඔබ වහන්සේගෙම මේ කාරණේ අපිට අර්ථ වශයෙන් දැනගන්න හිතුණා. ඔන්න ඒ වෙලාවේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ මේ අවවාදය කළේ. අවවාද කරන්න කලින් මහා කච්චායන මහරහතන් වහන්සේ භික්ෂුන්ට කියනවා එහෙනම් ආයස්මතුනි මම දැන් ඔබට අවවාදය කරන්න යන්නේ. ඒක හොඳට අහගන්න. අහගෙන සාධුකම් මනසිකරොත හොඳට මෙනෙහි කරන්න. එමනම් මහා කච්චායන මහරහතන් වහන්සේ එදා මේ අවවාදය කරන්නට පෙර යම් අවවාදයක් කළාද? ඒ අවවාදෙමයි සොපින්වතුන්ලාටත්. මොකද්ද? හොඳට සවන් යොමාගෙන අහන්න. අහන මේ කාරණේ හොඳට නුවණින් විමසන්න. කතං චාවසෝ අතීතං අන්වාගමේති. ආයස්මතුනි අතීතේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොහොමද? කෙනෙක් අතීතේ වැළඳගෙන ඒ අතීතයේ තුල ආස්වාදීන් දිවි ගෙවන්නට මහන්සි ගන්නේ කොහොමද?
ඉති මේ චක්කුං අහෝසි අතීත මද්ධානං ඉති රූපාති. අයෝ මට ඒ කාලේ මෙහෙම ලස්සන ඇහැක් තිබුණා. ඒ ඇහෙන් මම මෙබඳු රූප දැක්කා කියලා. ඇහෙන් දැක්ක රූපයක් මුල් කරගෙනම ආස්වාදනීය ආකාරයෙන් සිහි කර කර වාසය කරනවා. එක්කෝ කනට ඇහිච්ච ශබ්දයක් ගැන සිහි කර කර වාසය කරනවා. නාසයට දැනුණු ගඳක් සුවඳක් ගැන සිහි කර වාසය කරනවා. දිවට දැනිච්ච ප්‍රනීත රසයක් ගැන හිත හිතා වාසය කරනවා. කයට දැනිච්ච සුමුදු මුදු පහසක් ගැන හිත හිතා වාසය කරනවා. හිතට ආපු මොකක් හරි හිතුවිල්ලක් ගැන හිත හිතා වාසය කරනවා. ඔන්න ඕකට කියනවා අතීතය ආස්වාදයෙන් අල්ලගෙන අතීතයේ ජීවත් වෙනවා කියලා. ඒ මනුස්සයාගේ ශරීරය තියෙන්නේ වර්තමානයේ. හැබැයි මේ මනුස්සයාගේ ජීවිත කතාව තියෙන්නේ අතීතේ. ඔහොම නෙවෙයිද ගොඩක් ජීවිත? ගොඩාක් ජීවිත ඔහොම තියෙන්නේ. ඒ නිසා ගොඩාක් ජීවිතවල අර අපි මුලින්ම කිව්ව කාරණේ නැහැ. සැනසීම නැහැ. සැනසීම කියන එකට සමීප වෙන්නේවත් නැහැ. ඇයි? එයා ඉන්නේ අතීතේ. අතීතේ ගැනම හිත හිතා අතීතේ ඒවාම වැළඳගෙන ඒ තුලම වාසය කරනකොට සැනසීම ඈතට යනවා. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ වදාරනවා කතංචාවසෝ අතීතං නාන්වාගමේති. අන්න ගාථාව. කොහොමද ආයස්මතුනි අතීතය ආස්වාද නොකර ඉන්නේ? ඉති මේ චක්කුං අහෝසි අතීත මද්ධානං ඉති රූපාති තත්තන චන්දරාග පටිබද්ධං හෝති විඤ්ඤාණං න චන්දරාග පටිබද්ධත්ත විඤ්ඤාණස්සන තදබී නන්දති. බලන්න මේක විස්තර කරපු හැටි. යම් ආකාරයකින් අතීතයේ දැකපු රූපයක්, ශබ්දයක්, ඊළඟට ආග්‍රහණය කරපු ගඳ සුවඳක්, දිවට දැනිච්ච රසයක්, ඊළඟට කයට දැනිච්ච පහසක්, හිතට හිතුවිච්ච අරමුණක් තියෙනවා නම් මොකක් හරි හිතුවිල්ලක් නේ. ඒ හිතුවිල්ල මැත්තේම නැහි වාසය කරන්නේ නැහැ කියනවා. මේ සරලම වචන වලින් කියනවා. ඒ කාරණා තුලම එයා හිත සම්පූර්ණයෙන් පවත්වමින් වාසය කරන්නේ. එතනින් එළියට එනවා. එතනින් එළියට එන විදිහ මම මේ දේශනාවේදී ඔබට විස්තර කරලා දෙනවා. අතීතය ගැන හිත හිතා ආස්වාදනීය ආකාරයෙන් අපි හිතන්නේම පින්වතුනි කෙලෙස් සහගත දෙයක්මයි. එතකොට අපි කෙලෙස් එක්කම හැමතිස්සෙම එකතු වෙනවා. කෙලෙස් එක්කම ගැලෙනවා. කෙලෙස් වලටම ලං වෙනවා. එතකොට අසංහීර අසංකුප්ප කියන දෙක අපිට නැතුව යනවා. සංහීර වෙනවා. සංහීර කියලා කියන්නේ කෙලෙස් වලටම ඇදිලා යනවා. සංකුප්ප වෙනවා. කෙලෙසින්දා කිපිලා කේන්ති අරගෙන ඇවිස්සලා වාසය කරනවා. අතීතේ මුල් කරගෙනත් ඔහොමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම අනාගතේ සම්බන්ධිනුත් අනාගතේ මට මෙබඳු රූපයක්, මෙබඳු හඬවල්, මෙබඳු සුවඳවල්, මෙබඳු රසවල්, මෙබඳු පහසවල් මේ විදිහට මට ලැබෙයි නේදෝ කියලා අනාගතයේ සම්බන්ධයෙන් එයා ආස්වාදනීය බවක් ගොඩනගාගෙන ඉන්නවා. ඒ ගොඩනගාගෙන ඉන්න කෙනාට අහිමි වෙන්නේ මොකද්ද? සැනසීම අහිමි වෙනවා. යම් කිසිවෙක් දක්ෂ වුණොත් එහෙම අන්නේ ආස්වාදනීය බව ගොඩනගා ගන්නේ නැතුව ඉන්න අනාගතයේ සම්බන්ධයෙන් යම් සැනසීමක් අහිමි වීමක් තියනවාද? ඒකෙන් යන්නේ නිදහස්. බලන්න පුදුම ලස්සනයි මේ කාරණේ. එතකොට අතීතයේ සම්බන්ධයෙමුත් සැනසීමට එන හැටි ඉගෙන ගත්තා. අනාගතයේ සම්බන්ධයෙන් සැනසීමට ලං වෙන හැටිත් ඉගෙන ගත්තා. ඊළඟට අපි ජීවත් වෙන්නේ වර්තමානයේනේ. වර්තමානයේ කොහොමද? කතංචාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. ආයස්මතුනි මේ වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා යන්නේ කොහොමද? යංචාවසෝ චක්කු යේච රූපා. ආයස්මතුනි යම් මේ ඇහැක් තියනවාද, යම් මේ රූපයක් තියනවාද? උභය මේතම් පච්චුප්පන්නං. මේ දෙකම ඉතින් වර්තමානයේ තියෙනවනේ. ඔය දෙකම තියෙද්දී ඒ දෙක මුල් කරගෙන ඡන්ද රාගයේ ඇති වෙන ආකාරයෙන්ම
ඒ රූපය ග්‍රහණය කරගන්නවා කියනවා. නිව්වා මගේ මට අයිතිය කියලා රූපත් අල්ල ගන්නවා. සද්දත් අල්ල ගන්නවා. සුවඳ වර්ගත් අල්ල ගන්නවා. රසයිනුත් අල්ල ගන්නවා. පහසත් අල්ල ගන්නවා. එහෙම අල්ලගෙන වාසය කරන්නේ නැද්ද? එහෙම අල්ලාගෙන වාසය කරනවා. එහෙම ඒව අල්ල ගත්තාම අපිට අතෑරෙනවා මොකද්ද? සැනසීම අතෑරෙනවා. සැනසීම අතෑරෙනවා. අර ආස්වාදනීය දේවල් අල්ලගත්ත ගමන් සැනසීම අතෑරලා යනවා. සැනසීම අහිමිලා යනවා. සැනසීම හිමි කර ගන්නට නම් ඒකේනා කොයි අයරින් කටයුතු කළ යුත්තේද? ඇහැට දකින රූපයක් මුල් කරගෙන ආස්වාදනීය ආකාරයෙන් කල්පනා කිරීම නවත්තන්න ඕනේ. දැන් මේ දේවල් කරගන්නේ කොහොමද කියලා තමයි අපි ඉගෙන ගන්නේ. හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශාස්ත්‍රුන් වහන්සේ අපිට විග්‍රහ කරපු කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් කිසි කෙනෙක් පිනක් කළොතින් පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේත පුනප්පුනං ඒ පිනම යලි යලිත් කරගන්නට ආසා කළ යුතුයි. තම්හි චන්දං කෛරාත පින් කිරීම ගැන විශාල කැමැත්තක් තමගේ හිත තුල ඇති කරගත යුත්තේය. සුකෝ පුඤ්ඤසුච්චේ මහණෙනි පින කියලා කියන්නේ සැපයටම කියන්නා වූ තවත් වචනයකි. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට ආසා කරන්න කිව් දෙයක් තියෙනවා. ඒ ආසා කරන්න කියපු දේ තමයි පින. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට ආසා කරන්න එපා කියපු දෙයක්ත් තියෙනවා. ඒ ආසා කරන්න එපා කියලා කිව්වේ එකක් කාමයට. කාමයට ආසා කරන්න එපා කිව්වා. ඊළඟට ආසා කරන්න එපා කිව්වා යලි යලි උපදින්න භවයට. ඒකට ආසා කරන්නත් එපා කිව්වා. ආසා කළ යුතු දේකුත් භාග්‍යතුන් වහන්සේ වදාලා ආසා නොකළ යුතු දේකුත් භාග්‍යතුන් වහන්සේ වදාලා. අන්න අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න තියෙන තැන. අපි අතීතයේ සම්බන්ධයෙන් වේවා පින්වතුනේ හිතන්නේ පින ගැන නම් අතීතේ කරපු පින්කම් ඕන තරම් හිතන්න. සැනසීම හිමි වෙන්නේ නැහැ. අතීතය ගැන හැරෙනකොට හැම තිස්සෙම පිනක් ගැන හිතන්න. අතීතය ගැන හැරී බලද්දි තමන් කරපු පිනක් ගැනම හිතන්න. අතීතේ අපි මේ ඇස් වලින් සෑය බෝධිය දැක්කාද? අන්න සිහි කරන්න. දැන් ඔන්න මේ කාලේ පින්වතුන්ලට හිතන්න පුළුවන් දඹදිව වන්දනාවේ ගියපු පින්වතුන් ඉන්නවා නම් ඒ පින්වතුන්ලා අතීතයේ ඇස් දෙකෙන් දැක්කා. දඹදිව භාග්‍යතුන් වහන්සේගේ සොඳුරු සතර ස්ථාන දැක්කනේ. ඇස් දෙකෙන් දැක්කා. ආන් අතීතේ මම මේ බඳු දෙයක් දැක්කා කියලා සිහි කරාට සැනසීම හිමි වෙන්නේ. හැබැයි අපි අතීතය ගැන හිතන්න ගියොත් එහෙම ස්ත්‍රී පුරුෂ රූප ගැන ඊළඟට ගෙවල් දොරවල් ගැන වෙනයම් හෝ දේවල් ගැන වේදනාව උපදින්නේ නැන්ද? අතීතයේ අයියෝ මෙහෙම තිබුණා. දැන් මෙහෙම නැති වෙලා. අතීතේ මගෙත් එක්ක ආදරෙන් ළඟ කෙනෙක් හිටියා. දැන් එයා නැතුව ගිහිල්ලා. එයාගේ හඬ මට අතීතයේ ඇහුණා. අනේ දැන් නැතුව ගිහිල්ලා. එයාගේ සුවඳ මට ඉස්සර දැනුණා. දැන් එයාගේ සුවඳ නැතුව ගිහිල්ලා. එයාගේ පහස මට ඉස්සර තිබුණා. ඒ පහස මට දැන් නැතුව ගිහිල්ලා. දැන් මෙහෙම ශෝක අඳෝනා කොච්චරකුත් නැද්ද අතීතය ගැන හිත. ඒ පිළිවෙලට අතීතය ගැන හිතන්න ගියොත් සැනසීම අහිමිලා යනවාමයි. හැබැයි කෙනෙක් හිතනවා නම් අතීතේ මං මෙසේ පින් කරගත්තා. මං දානෙ දීපු කෙනෙක්. මං සිල් රැකපු කෙනෙක්. මං බණ භාවනා කරපු කෙනෙක්. මං පොයට සිල් ගන්න එක වරද්දලානේ. මං සෑය බෝධිය වැඳපු කෙනෙක්. මං ධර්ම දානෙ දීපු කෙනෙක්. දැන් අද ධර්ම දානය කරන පින්වතුන්ලාට අතීතයට එකතු වෙන එකක් නේ. අදින් පස්සේ පින්වතුන්ලාට අතීතයට එකතු වෙනවා එකක් බොහොම ලස්සන එකක්. අපි මේ ලෝකේ දානයන් අතර අග්‍රම වූ ධර්ම දානය දුන්නා. අන්න හිතේ තැම්පත් කරගන්න වටින දේවල්. ඒ නිසා පින්වතුනි මේකේ අපිට රැකෙන්න තියෙන්නේ කරගත්ත පින කුසලය යහපත සිහි කිරීමෙන්මයි.
සුචරිතය සිහි කිරීමෙන්මයි. අතීතය ගැන නොහිතා ඉන්න බෑ. අතීතය ගැන නොහිතා වාසය කරන්නට කියලා කිව්වොත් ඒක ප්‍රායෝගික නෑ. අතීතය ගැන හිතන්න ඕන ආශ්වාදීන් නොයැලෙන විදිහට. ආශ්වාදීන් නොයැලෙන විදිහට අතීතය ගැන හිතන්නේ මොකද්ද? මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මේ ජීවිතේ හැම මොහොතක් පාසාම අතීතයට යමින් මං මරණය කරා දෙනවා මං පින් කරගත්තා. මං හොඳට පින් කරගත්ත කෙනෙක් කියලා යමක් සිහි කිරීමක් ඇද්ද? එයාට සැනසීම වැඩෙනවා මිසක් සැනසීම හිමිලා යන්නේ. ඒ නිසා අතීතය සම්බන්ධයෙන් ඕන ඔය විදිහට හිතනවනම් අපිට සැනසීම අහිමි වෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ නිතර වර්ණනා කළා. පුබ්බේව දානා සුමනෝ දන් දෙන්න කලින්ම හිතන්න කිව්වා. අපි මෙබඳු දානයක් දෙන්න යනවා කියලා සතුට. ඒ සම්බන්ධයෙන් හිත ප්‍රසන්න කරගන්න කිව්වනේ. අපි මෙබඳු දානයක් දෙන්න යනවා අනාගතේ. එතකොට අපි මෙබඳු දානයක් දෙන්න යනවා අනාගතේ කියලා හිතුවාම ඒ අනාගතය ගැන නෙමෙයිද? අනාගතේ තමයි. හැබැයි ඒ අනාගතේ අපි යමකට ආසා කළාද? ඒ ආසා කළේ කෙලෙස් එක්ක එකතු වෙන එකකට නෙමෙයි. පිනකට ආසා කළා. අන්න එහෙම දෙයකට ආසා කරාට කමන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දන් දීම ගැන මම ඔබට මේ තෝරන්නේ. එතකොට අනිත් පින්කම් ගැනත් අපි එහෙම තෝරගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා දදං චිත්තං පසාදේ දෙන මොහොතෙත් ඒක ගැන හොඳට හිත අපි මේ දානි දෙනවා නේද? හිත ප්‍රමුදිත කරගන්න ඕන. දුන්නාට පස්සේ දානේ පූජා කරලා ඉවරුණාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා දත්වාත්ත බණෝ හෝති. දීපු දේ ගැන හිත හිතා සන්තෝෂ වෙන්න ඕන. ඒ අතීතේ අමතක කරන්නේ. ඒක හොඳට සිහි කරන්න ඕන. ඒක යලි ඉස්මතු කර සිහි කරගන්න ඕන. අපිට හම්බෙලා තියෙනවා එහෙම උපාසකම්මලා එහෙම උපාසක මහත්තුරු අපිට හම්බ වෙනවා. ඒ හම්බෙලා අපිත් එක්ක ඉතින් අපට පින් අනුමෝදන් කර කියනවා. අනේ ස්වාමීනි මෙහෙම පින්කම් කළා අපි මෙහෙම පින්කම් කළා මෙහෙම ධර්ම දාන දුන්නා. අපි ගොඩක් පින් කරගත්තා කියලා. ඒකේ වැරද්දක් නැහැ. ඒ නිසා මේ කාරණේ පින්වතුනි අද ඔබට තෝර බේරගත්තට පස්සේ හරි ජීවිතේට ලොකු සැනසෙල්ලක් ඇත්තටම උදා වෙයි. ඔබට මේ නිදහසේ පින් හිතා වාසය කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කළා අනාගතයේ සම්බන්ධීනුත් පින ගැනම අදහස තියාගන්න කියලා. පින ගැන අදහස, කුසලයේ ගැන අදහස, යහපත ගැන අදහස. ඒක මිනිස්සුගේ ජීවිතයට උවමනයි. මිනිස්සෙක් හිතනවා කියන අනාගතය ගැන මං හැමදාම තරුණ වෙලා ඉන්නේ. මං හැමදාම නිරෝගීව ඉන්නෙත් නැහැ. මං හැමදාම ජීවත් වෙන්නෙත් නැහැ. හැමදාම මේ රටේ සාමකාමී බව තියෙන්නෙත් නැහැ. හැමදාම සංඝයා වුණත් සමගින් වාසය කරන්නේ ධර්මයේ හැසිරෙන පසුබිම හැමදාම තියෙන්නේ. ඒ නිසා දැන් තමයි පින් කරගන්න හොඳම වෙලාව. උතර පින් කරගන්න ඕන. එයා අනාගතය ගැන එහෙම හිතනවා. ඊළඟට කල්පනා කරනවා නේද බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා දෙව්ලොව දෙවියෝ මුල් කරගෙන. ඔය හිතන්න ගන්නවා තව්තිසාදී වේද දෙවියෝ ඇත. යාමේද දෙවියෝ ඇත. තුසිතේද දෙවියෝ ඇත. නිම්මාන රතියේද දෙවියෝ ඇත. පරනිම්මිත වසවර්තියේද දෙවියෝ ඇත. දෙවියෝ ඒ දෙව්ලොවට ගියේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන උතුම් ගුණ දහම් දියුණු කර ගැනීම නිසාය. එසේනම් මමද එබඳු ගුණ ධර්ම දියුණු කරගත යුත්තේමය. අන්න එහෙම හිතනවා. එහෙම හිතමින් වාසය කරන එක සැනසීම අහිමි වෙන එකක් නෙමෙයි. සැනසීම අහිමි වෙනවා අනාගතයේ සම්බන්ධයෙන් මේ කාම සක්ත දෙයක්ම. මේ කාම සක්ත දේ ස්වභාවය තමයි පින්වතුනි බුදුරජාන් වහන්සේ පංචකාමයේ ගැන විස්තර කරනකොට වදාලා චක්කු විඤ්ඤේය රූපා ඇහැට පේන රූප තියෙනවා. ඉට්ඨා කාන්තා මනාපා ඒවා හරි ලස්සනයි කැමැත්ත ඇති කරනවා ප්‍රියමනාපයි. කාමූප සංහිතා හරීම
ආස්වාදින් එළී යන ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ වගේමයි රජනීයා. ඒකෙන් කෙලෙස් වැగిරෙනවා. ඇහැට දකින රූප වලින් කෙලෙස් වැగిරෙනවාද? එතන ප්‍රශ්නයක්ම තියෙනවා. ලස්සන බුදු පිළිමයක් දකිනවා. ගොඩාක් සුන්දරයි. ඒ දැකලා හිත පැහැදුනා කියලා කෙලෙස් වැగిරෙනවද? කෙලෙස් වැగిරෙන්නේ නැහැ. ලස්සනට හදපු සෑයක් තියෙනවා. ඒ සෑය දැක්කා කියලා කෙලෙස් වැగిරෙනවද? පොලිමට මහා සංගරුවන වඩිනවා. අනේ මේ සංඝයා නේද කියලා හිත පහදිනවා. කෙලෙස් වැඩෙනවද? ඒ දර්ශනත් ලස්සනයි තමයි. සුන්දරයි තමයි. හැබැයි ඒ වගේ කෙලෙස් වැగిරෙන්නේ. අන්න අපි හඳුන ගන්න ඕන, තෝර බේර ගන්න ඕන. අඳුනාගෙන තෝරා බේරාගෙන තමයි අපි අපේ ජීවිතේ සැනසීම කියන එක ගොඩනගා ගත යුත්තේ. කවුරුත් පිංගුතුනි අපිට සැනසීම ගෙනල්ලා දෙන්නේ මේ ඉන්න කියලා. අපි අපේ කල්පනා රටාව හරීම දක්ෂ විදිහට මෙහෙවා ගත්තොත් ඒ මෙහෙවා ගත්ත කෙනාට සැනසීම අහිමි වෙන්නේ නැහැ. ඉතින් බුද්ධිමත් මිනිස්සුන්, දෙවියන්, බඹුන් තමන්ගේ කල්පනාව හැමතිස්සෙම හරියට මෙහෙවා ගැනීම උදෙසා තමයි ওই ගාථා මතක තියාගත්තේ. ওই ගාථා මතක තියාගෙන සැනසීම උදා කරන ක්‍රමේ සාරාංශ වශයෙන් හිතේ හොඳට රඳවාගෙන වාසය කළා. දැන් එහෙම නැති වුණාම බලන්න බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ එක උපාසක මාතාවක් හිටියා, උපාසක අම්මා කෙනෙක්. ඒ උපාසක අම්මා හරියට සංඝයාට උපස්ථාන කරනවා. සංඝයාට උපස්ථාන කරලා මේ අම්මා හැමදාම පින් අනුමෝදනා කරද්දී ස්වාමීන් වහන්සේලාට මෙන්න මෙහෙම කියනවා. අනේ ස්වාමීනි, මම අද මේ සෑබෝ මලු ඔක්කොම ඇමදුවා. සංඝයා වාසය කරන මේ භූමිය මං හොඳට පිරිසිදු කළා. ඊළඟට දානශාලාවත් ස්වාමීනි සුද්ධ කළා. මං ගොඩාක් උපස්ථාන කළා. මං ගොඩාක් ලොකු පිනක් රැස් කරගත්තා. ස්වාමීනි, මේ පින මට මගේ ස්වාමි පුරුෂයා සමීපයේ උපදින්නම හේතු වේවා. ඔන්න ඒ අම්මා හිම මේ පුණ්‍ය අනුමෝදනාවට වචනයක් එකතු කරනවා. ඒතර භික්ෂුන් වහන්සේලා කල්පනා කළා, මේ කොච්චර උතුම් කාන්තාවක්ද, කොච්චර උතුම් බිරිඳක්ද, කොච්චර උතුම් බිරිඳක්ද. ඇය පිනක් කරලා තමන්ගේ ස්වාමි පුරුෂයා ගැනම හිතනවානේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒ ගැන එහෙම සතුටක් ලැබුවා. ස්වාමීන් වහන්සේලා මේ අම්මට නමකුත් පට බැන්දා. නම තමයි පති පූජිකා, ස්වාමි පුරුෂයාව පුදන තැනැත්තිය කියලා. ඉතින් ওই පති පූජිකා කියන උපාසිකා කාලයක් ගත වුණාට පස්සේ ඇයට අවුරුදු 50 දී මිය පරලෝ ගියා. ඇය මිය පරලෝ ගියාට පස්සේ ඇගේ දරු දෙන්නයි ස්වාමි පුරුෂයා ඉතින් අඬලා දොඩලා ඒ අවසන් කටයුතු ආදී සිද්ධ කළා. භික්ෂුන් වහන්සේලාට හරි වේදනයි පති පූජිකා අම්මා නැති වෙලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ භික්ෂුන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අර පති පූජිකා අම්මා නැති වුණානේ. ගොඩාක් පින් කරගත්ත කෙනෙක්නේ ස්වාමීනි. ඈ කොහෙද දන්නේ නැහැ නේද ගියේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඈ තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟට යන්න කැමැත්තෙන් හිටියේ. ඔන්න ස්වාමි පුරුෂයා ළඟට ගියා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අන්න ස්වාමි පුරුෂයා අඬනවා. මනුස්සයා ළඟට නම් ගිහින් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ මහණෙනි. ඇය ස්වාමි පුරුෂයා විදිහට පැතුවේ මේ මනුස්ස ලෝකේ ස්වාමි පුරුෂයා නොවේයි. ඇය පැතුවේ දෙව්ලොවේ ඇයට හිටපු ස්වාමි පුරුෂයා. මහණෙනි, ඇය හිටියේ තව්තිසාවේ. ඇය චුත වුණා. මාල බහාරී කියන දේව පුත්‍රයාගේ සමීපෙන් ඇය චුත වුණා. ඇයට ඊතා කුඩා සංධියේදීම දෙව්ලොව තොරතුරු මතක් වුණා. බලන්න පින්වතුනේ, මේ පුවත ඉගෙන ගන්නකොට අපිට හිතුනේ දැන් දෙව්ලොව ඇයට මතක් වුණා නම් මේ මනුස්ස ලෝකේ නිකන් අසූචි වලක ඉන්නවා වගේ ඉන්න ඇත්තේ අප්පිරියාවෙන්. ඇයි දෙව්ලොවක් මතක් කර කර ඉන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දෙවියන්ගේ දිව්‍ය සැපයත් එක්ක බලනකොට මේ මනුස්ස ලෝකේ තියෙන්නේ මේ මනුස්ස ලෝකේ සක්විති රජුරවන්ට තියෙන්නේ තිඟන සැපක් කියලා. එහෙව්වක ඉතින් අපි විඳින සැපයන් ගැන ඒවා කතා කරන්නම දෙයක් නැහැ. සක්විති රජෙකුටත් තියෙන හිඟන සැපක් නන්නේ. එතකොට දැන් අර මේ තව්තිසාවේ ඉඳලා පැමිණි ඇය පුංචි කාලෙම තව්තිසාව මතක් වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි. ඇයි ඒ හින්දා තමයි ගොඩාක් ඒ ස්වාමියා ළඟටම යන්න ඇලුම් කළේ. ස්වාමියා ළඟට යන්න ඇලුම් කර කර ඉන්නකොට ඇයට බුදුබණ අහන්න ලැබුණා. ඒ බුදුබණ පදවල තියෙනවා පින් කරගත්තොත් Tamanට සුගතියක යන්න පුළුවන් කියලා. එතකොට ඇය කාමයක්ම පැතුවනේ. කාමයක්ම පැතුවා. අනාගතය සම්බන්ධයෙන් ඇයට පැතුම තිබුණේ මාල භාරී නම් වූ ඒ තමන්ගේ සුන්දර දෙවියාගේ රූපය දකින්නෙමි. ඒ දෙවියාගේ හඬ අසන්නෙමි. ඒ දෙවියාගේ පහස ලබන්නෙමි. ඒ දෙවියාගේ සුවඳ විඳින්නෙමි. එහි ගොස් දිව්‍ය රසයන් දිව්‍ය රසයෙන් කුල්මත් වී වාසය කරමි. ඒ වැරදි එකක් පැතුවා. ඒ වැරදි එක පතපු නිසා බුදුරජාණන් වහන්සේ ඈ පින් කරපු ක්‍රමයට ප්‍රශංසා කළේ නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඔහොම තමයි. කාමය කියන එකේ රහ වැටිච්චි කාමයට මොසපත් වෙච්චි ප්‍රමාදී ජනයා මල්කාරයෙක් මල් හොයාගෙන යනවා වගේ කාමයෙන් හොයාගෙන යනවා කිව්වා. හැබැයි නුවණ තියෙන මිනිස්සෙක් තමන්ගේ සැනසීම කැමති නම් එයා මල්කාරයෙක් මල් හොයාගෙන යනවා වගේ කුමක්ද හොයා යා යුත්තේ? බුදුරජාණන් වහන්සේ ගැන වදාළේ මෙහිම. යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහුං ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං. දක්ෂ මල්කාරයෙක් තමන්ගේ මල් මාලේ සරසා ගැනීම පිණිස මල් හොයාගෙන ඇවිද යනවා වගේ හොයාගෙන ගොස් මලෙන් මල එකතු කරගන්නවා වගේ මනුස්ස ලෝකේ උපන් තැනැත්තා කාලය අහිමි වෙන්නට පෙර පිනට ආසා කරමින් පින්ම කරගත යුත්තේය. වර්තමානයේ ජීවත් වෙද්දී අපි පිනට ආසා කරනවා නම් අපේ ජීවිතේ රැකවරණය පිණිස අපේ ජීවිතේට රැකවරණයක් පිණිස අපි පිනට ආසා කරනවා නම් දැන් ශ්‍රාවකෙක් දෙව්ලොවක් ගැන හිතා පින් කරන්නේ බුද්ධිමත් ශ්‍රාවකෙක් දෙව්ලොවක් ගැන හිතා පින් කරන්නේ මොන අරමුණකින්ද? දෙව්ලොවේ ගිහිල්ලා අසවල් දෙවියා හමු වෙන්නේ මේ අසවල් දෙව්දුව හම්බ වෙන්නේ දෙව්දූලා මෙච්චර ප්‍රමාණයක් වට කරගෙන සිටින්නේ මේ දිව්‍ය කන්‍යාව ලබන්නේ මේ කියලා මෙහෙම ලාමක එකක් නෙමෙයි. මෙතනින් පණකෙන්ද අහිමි වෙනකොට මේක මේ මනුස්ස ලෝකයේ ජීවිතේට පින්වතුනි අපිට කියන්න වෙන්නේ පණකෙන්ද කියලාමනේ. මේකේ මහා එකක් නැහැනේ. ඊටාම කෙටි කාලෙකින් අපිට යන්න වෙනවනේ නේ. අවුරුදු 60යි 70යි 80යි වගේ කෙන්දයි අපිට තියෙන්නේ. ඒ කෙන්ද හරි ඉක්මනින් අහිමි වෙනවා. ඒක අහිමි වෙනකොට බලන්න අපිට කොච්චර අලාභයක්ද වෙන්නේ කියලා. අපිට කොච්චර අලාභයක් වෙනවද? දැන් මේ වසංගත රෝගී තත්ත්වය එනකොට ওই වසංගත රෝගීන් හින්දා අපි දන්න කියන උපාසක උපාසිකාව බොහෝමයක් කලුරිය කළා. එයයි මිය දුණා. එතකොට ඒ මිය පරලෝ යනකොට බලන්න කල්යාණ මිත්‍රයන් ඇසුරේ දහම් ඇසීමේ අවකාශය. ඊළඟට ස්වර්ණමාලී සෑය ආදී මහසෑ රජාන් වහන්සේලා වඳිමින් පින් කරගන්න අවස්ථාව. මහ බෝධීන් වහන්සේ දැක බෝධීන් වහන්සේ වන්දනා කර පින් කරගන්න අවස්ථාව. මහා සංඝයා විසෙහි දම් පුදන අවස්ථාව. මේ ගොඩක් දේවල් එක සැනකින් අහිමි වෙනව නේද? ඉතින් අපි යම් මොහොතක මැරුණොත් මේ මනුස්ස ලෝකෙන් අපටත් වෙන්නේ ওই ටික නෙමෙයිද? අපිට මෙතන අහිමි වෙනකොට පින්වතුනි මේ විදිහටම හොඳට පින් කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මීටත් වඩා හොඳට පින් කරගන්න පුළුවන් තැන අපිට ලැබෙනවා නම් අපේ ජීවිතය ආරක්ෂිතද නැද්ද? හොඳ බුද්ධිමත් හිතවම තේරෙනවා අපිට එහෙමනම් ආරක්ෂාවක් තියෙනවා. මොකද මේ ඉන්න මිනිස්සයා ඊළඟ මොහොතේ මැරෙනවා නම්
ඒ තරම්ම ජීවිතය අවිනිශ්චිත නම් අපිට රැකවරණයක් තිබිය යුතුද නැතිද? තිබිය යුතුමයි. ඒ නිසා ඒ රැකවරණේ අපි වර්තමානයේ තුල හදනවා පිනෙන්. මේ වර්තමානයේ තියෙන එකදු කාමසක්ත රූපයකටවත්, ශබ්දයකටවත්, ගඳ සුවඳකටවත්, රසයකටවත්, පහසකටවත්, හිතුවිල්ලකටවත් ආසා කරන්න එපා. හැබැයි ආසා කරන්න පිනට. පිනට ආසා කරන්න. අතීතයේ සම්බන්ධයනුත් පිනම සිහි කරන්න. අනාගතයේ සම්බන්ධයනුත් පින් කිරීම ගැනම හිතන්න. වර්තමානයේ පින් කිරීම ගැනම හිත හොඳට පින් කරගන්න. එහෙම වාසය කරන කෙනාගේ ජීවිතේ ඇත්ත වශයෙන්ම සුන්දර වෙනවාමයි, සැනසිලිදායක වෙනවාමයි. ඒක තමයි මේ ගාථාවල කෙටියෙන් තියෙන්නේ. අතීතං නාන්වා ගමෙය්‍ය. අසීතයේ තුල ආස්වාදයෙන් වැළඳගෙන ජීවත් විය යුතු නැත. නප්පටිකංකේ අනාගතං. ආස්වාදනීය ආකාරයෙන් දිවි ගෙවීමට අනාගතයක් පැතිය යුතු නැත. යදතීතං පහීනන්තං. අතීතේ යනු ගෙවි අවසන් වී ගිය දෙයකි. ඒක තුල කොච්චර ආස්වාදයෙන් පතන්න ගියත් ඒක නිකන් හීනයක් වගේ. ඒක ලබන්න බෑ. ඒක ගෙවුණා. මට ලස්සන රූපයක් තිබුණා කියලා වයසට පළච්ච කෙනෙක් සිහි කරාට ඇති වැඩ නෑ. ඒක ගෙවි ගියා. ආයෙ තිබ්බ විදිහට ලැබෙන්නේ. තේරුණා නේද මේ කියන දේ? ඉතින් මෙහෙම අපි තෝර බේර ගන්න ඕන. මෙහෙම තෝරා බේරාගෙන යද තීතම් පහිනන්තං. යමක් අතීතයට ගියාද ඒක නැති වුණා. ඒ නිසා අතීතේ වුවගෙන වැඩකට නැති විදිහට සිහි කරන්න හොඳ නෑ. අතීතය ගැන සිහි කරන්න ඕන. ගෙවි ගිය අතීතේ මම පින් කළා. මම හරියට පින් කළා. සේරජන් වහන්සේලා හැදිද්දී මේ දාඩිය හලහලා අපි මහන්සි වුණේ පින් කළා. මහසේරජාණන් වහන්සේලා ළඟ රෑ එළි වෙනකම් බුදු ගුණ කියපු අය අපි. අන්න ඒ සිහි කළ යුතුයි. ඊළඟට අපත්තංච අනාගතං. අනාගතේ යමක් තිබේද ඒ තාම පැමිණලා නැහැ. ඒ නිසා අනාගතය ගැන ආස්වාදනීය ආකාරයෙන් පැතුවා කියලා ඇති පළක් ඇත්තේ නැත. අනාගතය ගැනත් හිතන්න ඕනේ. මට මේ විදිහට පින් කරගන්න අවස්ථා තියෙනවා, මම පින් කරගන්න ඕන. අසවල් කාලේට මට පුළුවන් මේ දාන පූජා කරන්න. අසවල් කාලේට මට පුළුවන් සෑරජාන් වහන්සේලා වැඳ ගන්න යන්න. අපි එහෙම පින ගැනම හිතනවා. අනාගතය සම්බන්ධයෙන් පිනම හිතන්න. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. යම් දෙයක් වර්තමානයේ තිබෙනවාද ඒ අවස්ථාවේ නුවණින් විමසලාම කටයුතු කරනවා. අසංහීරං අසංකුප්පං. කෙලෙස් වලට ඇදිලා යන්නේ. කෙලෙස් එක්ක එකතු වෙන්නේ. තං විද්වා මනුබ්‍රෝහේ. ඔහොම කෙනෙක් මේ ওই විදිහට තමයි නුවණැති කෙනෙක් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නේ. දැන් බලන්න අර ලාජා දෙව්දූගේ පුවත මට ගොඩාක් විස්තර කරන්න කාලේ නෑ. පිංගතුල්ලා මේ ලාජා දෙව්දූගේ පුවත දන්නවා. ලාජා කියලා කියන්නේ දෙව්ලොව යන්න කලින් මේ රජගහා නුවර හිටපු අන්ත දුප්පත් කාන්තාවක්. වෙල්වල ඇවිදගෙන ගිහිල්ලා ඈ ගොයන් කරල් අහුල ගන්නවා. ගොයම කැපුවාට පස්සේ අර ගොයන් කරල් ඒ තැන වැටිලා තියෙනවනේ. ඈ මෙව අහුලනවා. අහුලලා මේකෙන් වී ටික වෙන් කරගෙන ඈ පොරි හදනවා. ලුණු ඩිංගිත්තක්වත් නැති පොරි ඈත් කනවා. පුළුවන් කෙනෙකුට විකුණනවා. ඔහොම ජීවත් වෙනකොට ඈ දවසක් පොරි ඩිංගිත්තක් හදාගෙන ඒක අනුභව කරන්න ලැහැත් වෙද්දි මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. ඈට හිතන්න ගොඩාක් දේ තියෙද්දි ගොඩාක් හිතන්න දේවල් ඈට තියෙද්දි සමහරවිට අතීතය ගැන හිතුවනම් ඊයේත් හරියට දෙයක් කන්න ලැබුණේ. දැන් අද විතරයි ලැබිලා තියෙන්නේ. අතීතය ගැන හිතන්න ගියා නම් ඈ හිර වෙනවා. අනාගතය ගැන හිතන්න ගියන්නේ මේක දුන්නට පස්සේ මට මොනවද තියෙයිද? ඒ වෙලාවේ කල්පනා කළා උතුම් භික්ෂුවකට දානයක් පූජා කරන්න ලැබිච්ච අවස්ථාව මම මේක වනස ගන්නෙ. පිනට ආසා කළා, පින කරගත්තා. පිනට ආසා කරගෙන පින් කරගත්ත ඇය
ඊටාම කෙටි කාලයක් ඇතුළේ ඒකේ තියෙනවනේ මහා කස්සප මහරහතන් වහන්සේ මේ ලාජාවගේ පොරිදානේ පිළි අරගෙන වැඩම කළා. ඒ වැඩම කරන දිහා ලාජා බලාගෙන ඉන්නවා. ඒ වයසක අම්මා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳි මහා කස්සප මහරහතන් වහන්සේ ටික ටික නොපෙනී යන්න ලැහැත්ති වුණා. තව ටිකක් ඉස්සරහට ගියා. තව චුට්ටක් වෙලා බලන් ඉන්නවා කියලා. මහා කස්සප මහරහතන් වහන්සේ දිහා බලාගෙන ඇවිදගෙන යද්දි මේ වයසක අම්මට සර්පෙක් පෑගුණානේ. අවුව තපින්න ඇවිල්ලා හිටපු සර්පෙක්. මේක අදෂ්ට කළා. එතනම ඇගේ ප්‍රාණී නිරුද්ධ වෙනවා. හැබැයි වර්තමානයේ තුල කෙලෙස් වලට ඇදී යන්නේ නැතුව කෙලෙස් වල එකතු වෙන්නේ නැතුව ඈ කරගත්ත පිනක් තිබුණා. ඒ පින විසින් ඈට රැකවරණේ හැදුවාද නැද්ද? නිදාගෙන පිබිදියක් වගේ ඈ උපදිනවා තවතිසාවේ. ඈ තවතිසාවේ දැස් විවර කරනකොට මෙන්න ඈට දෙවිවරු කතා කරනවා. ලාජා. ලාජා කියලා කියන්නේ පොරි වලටයි. ලාජා කියලා කියන්නේ පොරි වලට. ඈ පොරි පූජාවකින් දෙව්ලොව ආවා. ඈට තමන් කරගත්ත පිනම හිතට නැගෙන විදිහට ඇගේ නම පවා සකස් වුණා. ලාජා ලාජා කියලා හැමෝම ඈට කතා කරනවා. ඉතින් ඒ නිසා වර්තමානයේ තුල අපි කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැතුව හොඳට පින් කරගන්න ඕන අවස්ථාව ලැබෙන මොහොතේ. අවස්ථාව ලැබෙන මොහොතේ පින් කරන්න ඕන, කුසල් කරන්න ඕන, යහපතේ හැසිරෙන්න ඕන, සුචරිතේ යෙදෙන්න ඕන. ඇයි හේතුව? අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. මරණේ හෙටද කියලා කවුද දන්නේ? මරණේ හෙටද ඊළඟ මොහොතේද කියලා කවුද දන්නේ? අදාතම තමයි වීරිය කරන්න තියෙන්නේ දැන් මේ මොහොතේ. නයිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුණා. මහාසේන ඇති මාරයත් එක්ක අපි කවුරුත් ගිවිසුම් ගහගෙන නැහැ. ඒවං විහාරින් ආතප්පින් අහෝ රත්ත මතන්දිතං. ඔය විදිහට කෙනෙක් දිවාරය දෙකේම හොඳට පින් කර ගනිමින් කුසල් කර ගනිමින් යහපතේ සුචරිතේ හැසිරෙමින් නම් ගත කරන්නේ. තං වේ බද්දේක රත්තූති සන්තු ආචික්කති මුනි. අන්න ඒ බඳු කෙනා ඊටාම සුන්දර වූ හුදකලාවක වාසය කරනවා කියලයි ශාන්ත මුනිවරුන් පවසන ලද්දේ. ඉතින් අපේ ජීවිතේ පින්වතුනි අපි තනි වෙලා වාසය කරනකොට බලන්න ගොඩාක් වෙලාවට සුන්දරත්වය අහිමි නේද? අපි සමහරවිට ගොඩක් කට්ටියක එක්ක ඉද්දී තමයි අපිට සුන්දරත්වය තියෙන්නේ නේ. දරුවෝ ටිකත් එක්ක ඥාතියොත් එක්ක අපි හිතමු අපි තනි වුණා කියලා. තනි වෙච්ච ගමන් සිහි විකල් වෙන තරම්ම අපේ ජීවිතේට වේදනාව එනවනේ. ওই වසංගත රෝගී තත්ත්වෙත් එක්ක අර මේ ඥාතියෙකුට බලන් ඉන්න බැරි වෙන විදිහට රෝගීන් තනි වුණානේ. ඇතැම් රෝගීන්ට උමුතු වගේ. තනිකම දරා ගන්න බෑ. ඇයි දරා ගන්න බැරි? තනිකම සුන්දර නැහැ. අතීතය ගැන හැරුණත් අනාගතය ගැන හැරුණත් සුන්දර නැහැ. පින් කරගත්තොත් සුන්දරයි. ඒ නිසා පින්වතුනි හොඳට පින් කරගන්න, කුසල් කරගන්න, යහපතේ හැසිරෙන්න, සුචරිතේ හැසිරෙන්න. ඒ උදෙසා අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ දාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලුම දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා, දෙවියන්ගේ නිරන්තර රැකවරණ අද ධර්ම දානයේ සිදු කරන සුපින්වතුන්ලා ප්‍රධාන අප සෑම සියලු දෙනාට දෙවියෝ නොවඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන සුපින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ සියලුම ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සුඛී සූපත් භාවයට පත්වෙත්වා.
අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ පින්වත් යෙවින්, උෂෙල්, ඔමිත්, ඕෂාන් යන පුතුන්ටත්, සනුකි, හිරුද්දු, අචිනි, විහෙලී යන දියණිවරුන්ටත් අනුමෝදන් වෙලා ඒ දූල පුතාලට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත්, තෙරුවනේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසී නිදුක් නිරෝග සුවයම ලැබේවා, දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂයෝම දරුවන්ට ඇසුරු කරන්නට ලැබේවා. කෙසි කලෙකත් අසත්පුරුෂ පවිටන්ගේ ඇසුරට ඒ දරුවෝ නොඇටේවා. මේ දූල පුතාලට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දරුවෝ බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සිත පතනවා. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් විකාශන දායකත්වයන් දරමින් උතුම් ධර්ම දානමය පින රැස් කළා වූ කෑගල්ල කිසිල්වතු ගොඩ ලිපිනේ පදිංචි පින්වත් දිලාන් නිරෝෂණ, පින්වත් ලක්මා රාජකරුණා, පින්වත් අමිල රාජකරුණා යන පින්වතුන්ලාටත් ඔවුන්ගේ ආදරණීය දෙමාපියන් ඇතුළු පවුලේ සියලු ඥාති සමූහයාටත්, ඒ වගේම පින්වත් සනුකි ජයවික්‍රම දියණිය, පින්වත් රූපානේශංක මහත්මිය, කෑගල්ල ගලිගමුවේ පදිංචි පින්වත් ලාල් අත්තනායක මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත, සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකිරක්ෂා, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන යම් බාධා ඇතනම් සියල්ලම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කරපු සුපින්වත් ඔබ හැම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම දහම් ශ්‍රවණය කළ සුපින්වතුන්ලා හැම දෙනාට ගෞතම සාසනය තුල කලන මිතුරු ඇසුරේ හොඳට පින් රැස් කරගෙන, හොඳට ධර්මයේ හැසිරিলা, යහපතේ හැසිරিলা, සුචරිතේ හැසිරিলা මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.